සිංක් වල සංකේතය Zn. silicon capital S simple I lamai simple I phosphorus P argon AR iodine I right तो ඔය තියෙන්නේ අපි පාවිච්චි කරන බහුලව භාවිතා කරන මූලද්‍රව්‍ය කීපයක සංකේත මේ ටික ලියා ගන්න ඉක්මනින් ලියා ගමු අපි Sorry. අනිත් අය ඉවරද ළමයි? ඔව් සර්. ඔව් සර්. හරි. ඉවර නැත්තම් කියන්න. ඉවර නැති එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න මට. හරි අපි ඊට පස්සේ බලමු එහෙමනම් ඊළඟට තියෙනවා ළමයි ලතින් භාෂාවෙන් නම් තියපු මූලද්‍රව්‍ය කීපයක් ලතින් හරි අපි ඒ ටිකත් ලියා ගමු ඊළඟට right ඉස්සෙල්ලාම සෝඩියම් වල ලතින් නම නේට්‍රියුම් මොකද්ද සර්? මම ලියන්නම් සෝඩියම් වලට කියන්නේ මොකක්ද සර්? නේට්‍රියම් කියලාත් කියනවා නේට්‍රියුම් කියලාත් කියනවා සංකේතය එන්නේ කොපර් වලට කියන්නේ කියුප්‍රම් කියලා. Cu ඉඳපා බේනවා. ලෙඩ් වලට කියන්නේ ප්ලම්බම් කියලා. ලෙඩ් කියන්නේ ඊයම් ළමයි. ඊයම් වල ලතින් නමක් තියෙන්නේ ප්ලම්බම්. ඒතොර සංකේතේ Pb. ඊට පස්සේ රත්තරන් වලට ගෝල්ඩ් වලට අපි කියනවා අවුරම්. අවුරම්. ලතින් භාෂාවේ නමක්. එතකොට සංකේතය අපි පාවිච්චි කරනවා AU අවුරම්. ඊට පස්සේ මේ තියෙන්නේ මකරි නෙවෙයි ළමයි මෙතන චූටි ඕංගෝම කොමාවක් දාගන්න මේක කියවන්නේ මර්කරි කියලා. මර්කරි කියන්නේ රසදිය. හරි එතකොට මේකේ ලතින් නම හයිඩ්‍රොගයිරම්. සර් ලෙඩ් වලට අර ලියලා තියෙන්නේ මොකද්ද? ප්ලම්බම් ලෙඩ් වලට කියන්නේ.
ඊට පස්සේ යකඩ අයන් වලට අපි කියනවා ෆෙරම් කියලා Fe සංකේතය. සිල්වර් නැත්නම් රිදී වලට කියනවා ආජන්ටිනම් කියලා Ag සංකේතය. එතකොට මේ තියෙන්නේ ලතින් භාෂාවෙන් නම තියපු මූලද්‍රව්‍ය සහ ඒවැ සංකේත. මේවා ටික නම් ඊටාම වැදගත් කෙටි ප්‍රශ්න වලට නිතර අහනවා ළමයි. අනික් ඒවාත් අහනවා. ඉංග්‍රීසි නම් වලින් තියලා තියෙන ඒවාත් අහනවා. හරිද? හරි. අනිත් අය ඉවරද? ඔව් සර්. හරි ළමයි. තව විනාඩියක් දෙන්නම්. ඉවර නැත්තම් ලියා ගන්න. හැමෝම ඉවරයි නේද? ඉවර නැති අය ඉන්නවා නම් කියන්න. හරි. එහෙනම් අපි ඊළඟට බලමු මූලද්‍රව්‍ය වල තැනුම් ඒකක කියන කොටස. මූලද්‍රව්‍ය වල තැනුම් ඒකක. හරි. ඕගලන්ට පේනවනේ ටියුට් එක ළමයි? ඔව් සර්. හරි. ඔව්. දැන් මේ අපි ගිය සතියේත් කතා කරා ළමයි අපි අවඩ පරිසරයේ තියෙන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්. දැන් උදාහරණයක් විදියට කියනවා නම් ඔයගොල්ලන්ගේ ඔය වාඩි වෙලා ඉන්න පුටුවේ බංකුවේ ඩෙස් එකේ මේසේ තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තමයි වැඩිපුරම තියෙන්නේ. ඔක්සිජන් තමයි ඒ වයිනුත් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය. අපේ ශරීරය ගත්තත් එහෙමයි. අපේ ශරීරෙත් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය ඔක්සිජන්. ස්කන්ධය අණු. අපේ ශරීරයේ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තුන තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒ වගේ මේ ලෝකේ තියෙනවා මූලද්‍රව්‍ය 118ක් විතර හොයාගෙන මේ 118න් තමයි අපි අවඩ තියෙන හැම දෙයක්ම ඇදලා තියෙන්නේ. නේද? දැන් මගේ අතේ තියෙන මේ මාකර් පෑනේ මේකෙත් තියෙන්නේ ළමයි කාබන් සහ හයිඩ්‍රජන් වැඩිපුරම තියෙන. කාබන්, හයිඩ්‍රජන් ඊට පස්සේ මේක ඇතුලේ තියෙන තීන්තවල තියෙනවා තව වෙනත් මූලද්‍රව්‍ය. එතකොට මේ මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ කොහොමද? මූලද්‍රව්‍ය මොනවයින්ද හැදිලා තියෙන්නේ? මේ ගැන මුලින්ම අදහසක් ප්‍රකාශ කළේ මේ ටියුට් එකේ පළවෙනි රූපේ ළමයි ඉන්න මෙන්න මෙයා. මෙයාට කියනවා ඩෙමොක්‍රටික් කියලා. ඩෙමොක්‍රටිස්. මේ ඩෙමොක්‍රටිස් කියන එක්කෙනා ක්‍රිස්තු පූර්ව 460 හිටියේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 460කට කලින්. මෙයා මුලින්ම කිව්වා ළමයි පදාර්ථය හැදිලා තියෙන අංශු වලින් කියලා.
අපි අවට තියෙන සියලු පදාර්ථ හැදිලා තියෙන අංශු වලින්. උදාහරණයක් කියනවා නම් මේ විදිහට මෙහෙම කියන්න පුළුවන්. අපි ගත්තොත් gadol කැටයක් අපි gadol කැටේ කෑලි දෙකකට කඩනවා. ඊට පස්සේ එක කෑල්ලක් තව ආයෙ දෙකට කඩනවා. ඔහොමම කුඩා කරගෙන ගියොත් අවසානයේ ඉතුරු වෙනවා ඊටාම කුඩා අංශුවක්. ඒ විදිහට අපි අවඩ පරිසරයේ තියෙන හැම දෙයක්ම හැදිලා තියෙන අංශු වලින් කියලා එයා කියනවා. දැන් අපි යකඩ කෑල්ලක් ගමුකෝ. යකඩ කෑල්ල අපි එහෙම කඩාගෙන යනවා. එහෙම ගියාම අවසානයේ ඉතුරු වෙනවා අංශුවක්. අන්නේ අංශුවෙන් තමයි යකඩ කෑල්ල හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට ඉන්න එක්කෙනා ජෝන් ඩෝල්ටන් කියලා කියනවා අපි මෙයාට. ඩෝල්ටන්. මේ ජෝන් ඩෝල්ටන් කියන එක්කෙනා ක්‍රිස්තු වර්ෂ 1803 දී ඉදිරිපත් කරනවා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය කියලා මතයක්. ඒකට කියන්නේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. ඒකෙන් එයා කියනවා පදාර්ථය හැදිලා තියෙන්නේ මේ අපි අවඩ පරිසරයේ තියෙන ඝන ද්‍රව වායු සියල්ල හැදිලා තියෙන්නේ පරමාණු කියලා අංශු වලින්. එතකොට එයා තමයි පරමාණුව කියන නම දුන්නේ. පරමාණු කියන අංශු වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අද විද්‍යාඥයෝ ඇත්තටම කියනවා මෙහෙම පරමාණු කියලා අංශු වර්ගයක් තියෙනවා. ඒ කාලේ දැනන් හිටියේ නෑ පරමාණු කියලා අංශු වර්ගයක් තියෙනවද කියලා. ඒක මතයක්. මොකද ඒ කාලේ දියුණු උපකරණ තිබ්බේ නෑ. ඒගොල්ලෝ මනස වෙහෙසවලා තමයි මේ මත ඉදිරිපත් කරේ. ඒතර ඩෝල්ටන්ගේ පරමාණුක වාදයෙන් ජෝන් ඩෝල්ටන් කියන පුද්ගලයා තමයි විද්‍යාඥයා තමයි මුලින්ම කිව්වේ පරමාණු මේ පදාර්ථය හැදිලා තියෙන පරමාණු කියලා අංශු වලින් කියලා. ඊට පස්සේ වර්තමානයේ වෙද්දි ළමයි විද්‍යාව ගොඩක් දියුණු වෙලා තියෙනවා අද තව කාලයක් යද්දි. මේ ඉන්නේ තොම්සන් කියන එක්කෙනා. මේ තොම්සන් දැන් ඩෝල්ටන් කිව්වා පරමාණු තවදුරටත් බෙදන්න බෑ කියලා. ඊට පස්සේ මේ තොම්සන් කියන එක්කෙනා ළමයි හොයාගන්නවා පරමාණුව ඇතුලේ පරමාණුවටත් වඩා කුඩා අංශු වර්ගයක් ඉන්නවා. මෙයා තමයි මුලින්ම ඉලෙක්ට්‍රෝන කියන අංශු හොයාගත්තේ. අපි ඉස්සරහට කතා කරනවා ඉලෙක්ට්‍රෝන ගැන. ඉලෙක්ට්‍රෝන කියන අංශු හොයාගත්තේ මේ තොම්සන් කියන එක්කෙනා. ඊට පස්සේ මේ රදර්ෆර්ඩ් කියන එක්කෙනා තව ටික කාලෙකින් හොයාගන්නවා පරමාණුව ඇතුලේ ඍණාරෝපිත අංශු විතරක් නෙවෙයි ධනාරෝපිත අංශු වර්ගයකුත් ඉන්නවා. ඒවා යා නම් කරනවා ප්‍රෝටෝන කියලා. ඊට පස්සේ මේ විද්‍යාඥයෝ ළමයි පරමාණුව කොහොමද හැදිලා තියෙන්නේ කියලා මේ පල්ලෙහා තියෙන අපි මේවට කියනවා ආකෘති කියලා. පරමාණු පිළිබඳ විවිධ ආකෘති. මේ පළවෙනි එකට කියන්නේ තොම්සන්ගේ ප්ලම් පුඩිම ආකෘතිය කියලා. මේ ජේ.ජේ තොම්සන් කියන එක්කෙනා කියනවා පරමාණුව කියන්නේ ධනාරෝපිත ගෝලයක්. ඕගොල්ලන්ට මේව අවශ්‍ය නැහැ. මම මේ කියන්නේ ටිකක් විස්තර මේ ගැන ඉතිහාස කතාව. පාඩම් කරන්න ඕනේ නැහැ මේවා. ඕන ටික මම දෙන්නම් සටහනේ. හරි? එහෙනම් අහගන්න මේක. එතකොට තොම්සන් කියන එක්කෙනා කියනවා පරමාණුව කියන්නේ ධනාරෝපිත ගෝලයක්. ඒ ගෝලයේ ඇතුලේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලිලා තියෙනවා. හරියට පුඩිමක ගිලිලා තියෙන වේලිච්ච මිදි ප්ලම්ස් කියන්නේ ඒවන්නේ. ඒ වාගේ. ඒක නිසා මේකට කියවා ප්ලම් පුඩිම ආකෘතිය කියලා. ඊට පස්සේ රදර්ෆර්ඩ් කියනවා රදර්ෆර්ඩ් අර මේ ප්‍රෝටෝනයත් හොයාගත්තට පස්සේ රදර්ෆර්ඩ් කියනවා පරමාණුවේ මැද තියෙනවා න්‍යෂ්ටිය කියලා කුඩා ප්‍රදේශයක්. ඒ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතිනවා කියලා රදර්ෆර්ඩ් කියනවා. එතකොට මේ රදර්ෆර්ඩ්ගේ මේ ආකෘතිය තවදුරටත් දියුණු කරනවා නීල් බෝ කියන එක්කෙනා. මේ ඊළඟට ඉන්නේ නීල් බෝ. නීල් බෝ කියනවා ළමයි මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නිශ්චිත ශක්ති මට්ටම් වල කියලා. එතකොට අද අපි ඉගෙන ගන්න වර්තමානයේ ඔයගොල්ලන්ගේ 10 පන්තියේදී ඉගෙන ගන්නවා මෙන්න මේ නීල් බෝගේ ආකෘතිය ගැන. අපි දැන් මේ 9 පන්තියේදී බොහොම චුට්ටයි මේ පාඩමේ කතා කරන්නේ. හරි එහෙමනම් එතකොට වර්තමානයේදී විද්‍යාඥයෝ අනාවරණය කරලා තියෙනවා මූලද්‍රව්‍ය හැම එකක්ම හැදිලා තියෙන්නේ පරමාණු කියලා ඊටාම කුඩා අංශු වලින් කියන එක. හරි. සර වීඩියෝ එක ඕෆ් කරන්න. හරි. රයිට්. අපි මෙහෙම තියනවා ළමයි බලන්න. පදාර්ථයේ අංශු වලින් නිර්මාණය වී ඇත. එම අංශු පියවියසින් නිරීක්ෂණය කිරීමට නොහැකි අතර දියුණු අන්වීක්ෂ වලින් පවා නිරීක්ෂණය කිරීමටද අපහසුය. එම ඊතා කුඩා අංශු පරමාණු ලෙස හැඳින්වේ කියලා තියෙනවා. හරි. අපි මෙහෙම ලියාගමු චුට්ටක් මේ ඉතිහාස කතාවෙන් පොඩ්ඩක් අපි ලියාගමු මෙහෙම.
පදාර්ථය නිර්මාණය වී ඇත්තේ පදාර්ථය නිර්මාණය වී ඇත්තේ පදාර්ථය නිර්මාණය වී ඇත්තේ පරමාණු යනුවෙන් හඳුන්වන පරමාණු යනුවෙන් හඳුන්වන ඉතා කුඩා අංශු වලින් බව ඉතා කුඩා අංශු වලින් බව ජෝන් ඩෝල්ටන් නැමති විද්‍යාඥයා විසින් මුල්වරට ප්‍රකාශ කරන ලදී. ජෝන් ඩෝල්ටන් නැමැති විද්‍යාඥයා විසින් මුල්වරට ප්‍රකාශ කරන ලදී. ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඒ සම්බන්ධ මතවාද කිහිපයක් පහත පරිදි දැක්විය හැක. ඒ සම්බන්ධ මතවාද කිහිපයක් පහත පරිදි දැක්විය හැක. බලන්නකො මේ මං අර කියපු කරුණු ටික මේ වීඩියෝ එකේ තියෙනවා චුට්ටක්. හැබැයි මේක මේ ඇනිමේෂන් එකක්. Do an ancient Greek philosopher and a 19th century Quaker have in common? පරමාණු සම්බන්ධයෙන් විවිධ සොයා ගැනීම් කරපු ඒ අවස්ථා Although they are separated over 2,400 years of history, each of them contributed to answering the eternal question, what is stuff made of? It was around 440 BCE that Democritus first proposed Democritus කියන එක නා Democratic මෙයා තමයි ඉස්සෙල්ලාම අංශු වලින් හැදිලා තියෙනවා කියලා කිව්වේ පරමාණු. empty space. මේ sorry පදාර්ථයේ අංශු වලින් හැදිලා තියෙනවා. අපි ආවට පරිසරයේ තියෙන හැම දෙයක්ම අංශු වලින් හැදිලා තියෙන්නේ කියලා එයා කිව්වා. He called these particles හැබැයි එයා මේව පරමාණු කියලා එහෙම නම් කරේ නැහැ. for indivisible. His ideas were opposed ඒතර ඒ කාලේ මේගොල්ලෝ අතර විවිධ මතවාද තර්ක විතර්ක තිබ්බලු මේවා ගැන.
stating instead Democratic that මතය matter ගැන. was made of 4 elements. ඔය කියනවා ඒ කාලේ මේ ඩෙමොක්‍රටික් සහ ඒ කාලේ හිටපු ප්‍රධාන දාර්ශනිකයෙක් තමයි ඇරිස්ටෝටල් කියන එක්කෙනා. ඒ දෙන්නගේ අනුගාමිකයෝ අතර මේ සම්බන්ධ වාදයක් තිබ්බා Remain කියන. all but forgotten. මේ වාදයෙන් ඩෙමොක්‍රටික්ගේ අනුගාමිකයෝ ජයගත්තලු. When a Quaker teacher named John Dalton sought to ඊට challenge පස්සේ Aristotelian theory. 1766 ඉඳන් 844 වෙනකන් ජීවත් වෙලා හිටපු ජෝන් ඩෝල්ටන් තමයි That common substances පරමාණු කියන නම ලබා දුන්නේ same elements මේ අංශු in the වලට. same proportions. පදාර්ථයේ පරමාණු වලින් හැදිලා තියෙනවා කිව්වේ මෙයා මුලින්. Combinations of atoms of ඒතකොට different එයා mass, කියනවා each of a particular size and mass දැන් that could not විවිධ මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ විවිධ පරමාණු වලින්. දැන් මේ තියෙන බලන්නකො මේ කාබන් පරමාණුයි ඔක්සිජන් පරමාණුයි. එයා කියනවා එකම මූලද්‍රව්‍ය පරමාණු හැම අතින්ම එක සමානයි කියලා. දැන් මේ විවිධ මත කිහිපයක් පහත පරිදි දැක්වියක් කියලා අපි ලිව්වේ මෙන්න මේ ටික කියන්න මම. දැන් අපි ගත්තොත් ළමයි දැන් හිතන්නකො අඟුරු කෑල්ලක්. ඒතකොට අඟුරු කෑල්ලේ තියෙන කාබන් පරමාණු. ඒ අඟුරු කෑල්ලේ තියෙන කාබන් පරමාණු ඔක්කොම එක සමානයි කියලා ජෝන් ඩෝල්ටන් කියනවා. හැබැයි දැන් හොයාගෙන තියෙනවා ඒවා එක සමාන නෑ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒවා පස්සේ 10 පන්තිදී ඉගෙන ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ වෙනස් මූලද්‍රව්‍ය වල පරමාණු එකිනෙකට වෙනස්. දැන් උදාහරණයක් විදිහට අඟුරු කෑල්ලක තියෙන කාබන් පරමාණු. ඒ කාබන් පරමාණු ඔක්කොම එක වාගේ. ඊට පස්සේ යකඩ කෑල්ලක් ගත්තොත් යකඩ කෑල්ලේ තියෙන්නේ යකඩ පරමාණු නැත්නම් රත්තරන් කෑල්ලක් ගන්නකො. රත්තරන් කෑල්ලේ තියෙන රත්තරන් පරමාණු. රත්තරන් පරමාණුත් ඔක්කොම එක වාගේ. හැබැයි කාබන් පරමාණුයි රත්තරන් පරමාණුයි එකිනෙකට වෙනස්. ඉතින් මේවා කිව්වේ ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. එයාගේ පරමාණුක වාදයෙන් මේ තොරතුරු එයා ඉදිරිපත් කරනවා. created nor destroyed. Though he received many honors for his work, as a Quaker, Dalton lived modestly until the end of his days. Atomic theory was now accepted by the scientific community, but the next major advancement would not come until nearly a century ඊට පස්සේ මේ පරමාණු ඇතුලේ උපපරමාණුක අංශු හඳුන ගන්නවා තොම්සන්. මේ ඉන්නේ තොම්සන්. of the electron. තොම්සන් හඳුන ගන්නවා පරමාණු ඇතුලේ ඉලෙක්ට්‍රෝන කියලා ඍණාරෝපිත අංශු වර්ගයක් තියෙනවා කියලා. As uniformly packed spheres of ඊට positive පස්සේ තොම්සන් ඉදිරිපත් කරනවා පරමාණුවට ආකෘතියක් මේ විදියට. පරමාණුව කියන්නේ ධනාරෝපිත ගෝලයක්. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ඒක ඇතුලේ ගිලිලා තියෙනවා කියලා ඔන්න තොම්සන් කියනවා. මේ තොම්සන්ගේ ආකෘතිය. හරි. ඉතින් මේ විදියට අනික් කට්ටියගේ ළමයි තියෙනවා. රයිට්. අපි ලියාගමු. මේව. පාත පරිදි දැක්විය හැක කියලා නේද කිව්වේ? හරි. හරි. ඊට පස්සේ පළවෙනි එක තරුවක් දාලා යන්න අංක 1. පළවෙනි මතය යාගේ පළවෙනි තරුව පදාර්ථය නිර්මාණය වී ඇත්තේ තවදුරටත් සර් මුලින්ම කියන්නකෝ. පදාර්ථය නිර්මාණය වී ඇත්තේ තවදුරටත් සරල ද්‍රව්‍ය බවට වෙන් කළ නොහැකි තවදුරටත් සරල ද්‍රව්‍ය බවට වෙන් කළ නොහැකි පරමාණු නැමැති ඉතා කුඩා අංශු වලිනි. පරමාණු නැමැති ඉතා කුඩා අංශු වලිනි.
දෙවෙනි කාරණේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු සෑම අතින්ම එක සමාන වන නමුත් එකම මූලද්‍රව්‍යයේ පරමාණු සෑම අතින්ම එක සමාන වන නමුත් වෙනස් මූලද්‍රව්‍ය පරමාණු එකිනෙකින් වෙනස් වේ. එතකොට ඔන්න ඔය වාගේ මතවාද කිහිපයක් ඉදිරිපත් කරා ජෝන් ඩෝල්ටන්. එතකොට එයා ඉදිරිපත් කරපු තව ප්‍රධාන මතයක් තියෙනවා. ඕගොල්ලන්ට මෙතන තව ගොඩක් ඉතුරු තියෙනවද ළමයි? මේ ටිකේ ගොඩක් ඉතුරු තියෙනවද තව? ඔව් සර්. ආයෙමනම් අපි තව කාරණයක් ලියා ගමුකෝ. හරි. මේ අහගන්නකෝ. දැන් ළමයි දැන් අපි මේ මූලද්‍රව්‍ය ලිව්වනේ මේ මොනවද සිල්වර්, සෝඩියම්, නේද, ඔක්සිජන් එහෙම කියා. දැන් අපිට ස්වභාවිකව ඔක්සිජන් පරමාණු කියන ඒවා ළමයි නැහැ. නේද? අපි දන්නවා අපේ වායුගෝලයේ ඔක්සිජන් තියෙනවා. හැබැයි වායුගෝලයේ ඔක්සිජන් තියෙන්නේ පරමාණු ස්වරූපයෙන් නෙවෙයි. අපිට ඔක්සිජන් පරමාණුවක් ඕන නම් ස්වභාවිකව ඔක්සිජන් පරමාණුවක් අපිට හොයාගන්න නෑ ළමයි. එහෙනම් කොයිද ඔක්සිජන් තියෙන්නේ? කොහොමද තියෙන්නේ? ස්වභාවිකව පරමාණු නැත්නම් මේ මූලද්‍රව්‍ය පැවතිය හැකි කුඩාම ආකාරය තමයි අණුව කියන්නේ. දැන් අපි ඔක්සිජන් ලියන්නේ මෙහෙම. අපි ඔක්සිජන් ලියන්නේ O2 කියලා. ඇයි මෙහෙම ලියන්නේ? ඔක්සිජන් ස්වභාවිකව තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔක්සිජන් පරමාණු දෙකක් එකට බැඳිලා ස්වභාවිකව තියෙන්නේ. අපි මේකට කියනවා සම පරමාණුක අණුවක්. එකම ජාතිය පරමාණු එකතු වෙලා හැදිච්ච අණුවක්. ඒක නිසා අපි කියනවා සම පරමාණුක අණුවක්. නැත්තම් තව නමක් කියනවා මෙයාට මූලද්‍රව්‍ය අණුවක්. ළමයි එහෙම නැත්තම් තව මෙහෙම තියෙන්නත් පුළුවන්. මේ ඔක්සිජන් පරමාණුව වෙනත් මූලද්‍රව්‍යයක පරමාණු එක්ක එකතු වෙලා ඉන්නත් පුළුවන්. දැන් අපේ පරිසරයේ ඔක්සිජන් තියෙන තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට ඉන්නවා. මේ කවුද ළමයි මේ කියන්නේ? විද්‍යාවේදී H2O කියන්නේ කාටද? ජලය. එතකොට වතුරෙත් මෙන්න ඔක්සිජන් තියෙනවා. තියෙන්නේ හැබැයි ඔක්සිජන් පරමාණු විදිහට නෙවෙයි. හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්ක එකට බැඳිලා ඉන්නේ. මෙන්න මෙහෙමයි ඉන්නේ. ඔය විදියට ඉන්නේ. ඔක්සිජන් පරමාණුවක් ඉන්නේ තව හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්ක එකට බැඳිලා.
එතකොට මේවට කියනවා මේ අණු වලට කියනවා අපි විෂම පරමාණුක අණු. එකිනෙකට වෙනස් පරමාණු එකතු වෙලා තියෙනවා. ඒක නිසා කියනවා මේවට නම විෂම පරමාණුක අණු. නැත්නම් තව නමක් කිව්ව හැකි මේවට සංයෝග අණු. සංයෝග අණු කියලා. හරි එතකොට ඩෝල්ටන් කියනවා මූලද්‍රව්‍ය වල ස්වභාවයේ පවතින්න පුළුවන් කුඩාම ආකාරය තමයි අණුව. අණු වර්ග දෙකක් තියෙනවා මොනවාද? සමපරමාණුක අණුයි විෂම පරමාණුක අණුයි. හරි ලියන්නකො මේව. තුන්වෙනි කාරණේ මූලද්‍රව්‍යයක කලින් එකටමද? ඔව් කලින් එකට තුන්වෙනි කාරණේ පුතේ තරුවක් දාලා යන්න. මූලද්‍රව්‍යයක ස්වභාවයේ පැවතිය හැකි මූලද්‍රව්‍යක ස්වභාවයේ පැවතිය හැකි කුඩාම ආකාරය අණුව වේ. කුඩාම ආකාරය අණුව වේ. කුඩාම ආකාරය අණුව වේ. අණුවක් සෑදී ඇත්තේ ඒකටම ලියන්න අණුවක් සෑදී ඇත්තේ මොකද සර්? අණුවක් සෑදී ඇත්තේ පරමාණු දෙකක් හෝ කිහිපයක් සංයෝජනය වීමෙන්ය. පරමාණු දෙකක් හෝ කිහිපයක් සංයෝජනය වීමෙන්ය. හරි. අපි පල්ලෙහා මාතෘකාවේ ළමයි මොකද්ද සමපරමාණුක අණුවක් කියන්නේ මොකද්ද විෂම පරමාණුක අණුවක් කියන්නේ කියලා මෙහෙම ලියාගමු. සමපරමාණුක අණු සහ විෂම පරමාණුක අණු කියන තැන මාතෘකාව තියෙනවා උඩින්. ඒ යටතේ මෙහෙම ලියන්න. තරුවක් දාලා ලියන්න පළවෙනි තරුව. එකම මූලද්‍රව්‍යයේ එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් හෝ කිහිපයක්
සංයෝජනය වීමෙන් පරමාණු දෙකක් හෝ කිහිපයක් සංයෝජනය වීමෙන් සම පරමාණුක අණු හෙවත් සම පරමාණුක අණු හෙවත් මූලද්‍රව්‍ය අණු සෑදේ සම පරමාණුක අණු හෙවත් මූලද්‍රව්‍ය අණු සෑදේ. උදාහරණ කියලා යටින් ලියන්න ඔක්සිජන් O2 කොහොමද හැදිලා තියෙන්නේ කියලා. උදාහරණ මූලද්‍රව්‍ය අණු හෙවත් සම්පරමාණුක අණු සෑදේ කියලා හරිද ළමයි ඉවරද? right ඊට පස්සේ ඊළඟ තරුව වෙනස් මූලද්‍රව්‍ය පරමාණු මොකද සර්? වෙනස් මූලද්‍රව්‍ය පරමාණු එකිනෙක සංයෝජනය වී විෂම පරමාණුක අණු හෙවත් විෂම
පරමාණුක අණු හෙවත් සංයෝග අණු සෑදේ විෂම පරමාණුක අණු හෙවත් සංයෝග අණු සෑදේ හරි උදාහරණ කියලා පුතේ මේ ජලය ලියා ගන්න කොහොමද ඇදිලා තියෙන්නේ කියලා මේ ටික උදාහරණ කියලා ලියා ගන්න. ජලය හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකිනුයි ඔක්සිජන් පරමාණු එකකිනුයි. ඉවරද ළමයි? හරි බලන්න පල්ලෙහා තියෙනවා විවිධ මූලද්‍රව්‍ය අණු කීපයක්. එතකොට ස්වභාවිකව නයිට්‍රජන් පරමාණු නෑ ළමයි. නයිට්‍රජන් අණු විදියට තියෙන්නේ N2 කියලා අපි ඒක සංකේතවත් කරන්න ඔය විදියට විවිධ අණු කීපයක් තියෙනවා. තා වෙලාව ඕනේද ලියනවද? වෙලාව ඕන නම් කියන්න. හරි. right ඊට පස්සේ අපි බලමු පරමාණුක ව්‍යුහය. දැන් අර වීඩියෝ එකේ අපි බැලුවා පේනව නේද වීඩියෝ එක? ඔව් රයිට්. එතකොට මේ තියෙන්නේ දැන් අපි කිව්වා අර මේ පරමාණු ඇතුලේ උපපරමාණුක අංශු තියෙනවා කියලා හොයාගත්තට පස්සේ එක එක විද්‍යාඥයෝ පරමාණු හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කියලා විවිධ ආකෘති ඉදිරිපත් කරනවා. හැදිලා තියෙන හැටි. හරි? එතකොට ඒ ගැන මුලින්ම ඉදිරිපත් කරපු මතය තමයි මෙන්න මේ ප්ලම් පුඩිම ආකෘතිය. මේක තොම්සන් ඉදිරිපත් කරේ. අපි මේක ගැන ඉගෙන ගන්න නැහැ. මොකද මේක තේරුමක් නැහැ ඉගෙනගෙන බොරු. ඊට පස්සේ මේ පරමාණු ඇතුලේ ළමයි in 1906 for his electron discovery. But his model of the atom didn't ඉලෙක්ට්‍රෝන වලට අමතරව This was because he happened to have ප්‍රෝටෝන කියලා අංශු වර්ගයකුත් තියෙනවා කියලා හොයාගත්තා including a certain රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. known as the father of the ඔය ඉන්නේ රදර්ෆර්ඩ්, අර්නස්ට් රදර්ෆර්ඩ්. While studying the effects of X-rays on මෙන්න බලන්නකෝ මෙයාගේ පරීක්ෂණේ. decided මේකට කියනවා රන්පත් පරීක්ෂාව කියලා. හරි මේ තියෙන්නේ ළමයි තුනී රත්තරන් තහඩුවක් මේ මැද තියෙන්නේ. එතකොට මේ තුනී රත්තරන් තහඩුව මැදින් රත්තරන් තහඩුවෙන් X කිරණ යවනවා මෙයා.
මේ X කිරණ යවලා පිටිපස්සේ තිරයකට වැටෙන්න සලස්සනවා. එතකොට එයා දැක්කා මේ යවන X කිරණ වැඩි ප්‍රමාණයක් කෙලින්ම මේ තහඩුව හරහා යනවා අනිත් පැත්තට. ඊටාම සුළු ප්‍රමාණයක්. මේකට කියනවා රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාව කියලා. ඔයගලන්ට උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්න ගියාම මේ පරීක්ෂණය ගැන කියලා දෙනවා. දැන් නිකම් මේ මම දැනගන්න කියන්නේ මේව මතක තියාගන්න ඕනෙත් නෑ. හරි? අපිට අවශ්‍ය කතාවට එන්න නිකම්ම මේ ඒක නැතුව මේ කතන්දරේ මම කියන්නේ. එතකොට රදර්ෆර්ඩ් රන්පත් පරීක්ෂාවෙන් X කිරණ යවපුවාම රත්තරන් තහඩුවට අනිත් පැත්තට ගොඩක් ඒවා යනවා දිගටම. ඊටාම සුළු ප්‍රමාණයක් පොඩ්ඩක් හැරෙනවා. තවත් සුළු ප්‍රමාණයක් ඒ මාර්ගයේම ආපහු වෙනවා. හරි? මම ඇදලා පෙන්නන්නම් මේක පස්සේ ඈ. එතකොට මේ රන්පත් පරීක්ෂාවෙන් රදර්ෆර්ඩ් පරමාණුව පිළිබඳ තව ආකෘතියක් ඉදිරිපත් කරනවා. එයා කියනවා මෙහෙම ඔය තියෙන රන්පත් පරීක්ෂාව. The atom's thinly dispersed positive charge would not be enough to deflect the particles in any one place. The effect would have been like a bunch of tennis balls punching through a thin paper screen. But while most of the particles did pass through, some bounced right back, suggesting that the net with a very large mesh. Rutherford concluded that atoms consisted largely of empty space with just a few electrons, while most of the mass එතකොට රදර්ෆර්ඩ් කියනවා මෙන්න මේකෙන් පරමාණුව මෙන්න මෙහෙමයි තියෙන්නේ. පරමාණුවේ වැඩි හරියක් තියෙන හිස් අවකාශයක්. දැන් අර ළමයි X කිරණ එවපුවාම මේ හිස් අවකාශයෙන් ඒවා කෙලින්ම යනවා අනිත් පැත්තට. හැබැයි පරමාණුවේ සමහර ඒවා වැඩිලා ආපහු එනවනේ. නැත්නම් වැඩිලා පොඩ්ඩක් හැරෙනවනේ. ඒ හැරෙන්නේ ආපහු වෙන්නේ මොනවද? X කිරණ කෙලින්ම මෙන්න මේ මැද තියෙන න්‍යෂ්ටිය කියන කොටසේ වැදුනාම. ඒතොර රදර්ෆර්ඩ් කියනවා පරමාණුවේ මැද තියෙනවා න්‍යෂ්ටිය කියලා ප්‍රදේශයක්. ඒ න්‍යෂ්ටිය කියන ප්‍රදේශයේ මුළු පරමාණුවත් එක්ක බලද්දී ඊටාම කුඩා ප්‍රදේශයක්. හරියට මේක කියනවා ළමයි 10 පන්තියේදී ඕගොල්ලන්ට මේක මේ මොනවද උපමා කරලා තියෙනවා මෙහෙම. ෆුට්බෝල් පිට්ටනියක් මැද චූටි කඩලැටයක් තියෙනවනේ. පරමාණුවක් ෆුට්බෝල් පිට්ටනියක් විතර විශාල නම් ඒ පිට්ටනියේ මැද තියෙන කඩලැටේ වාගේලු මේ න්‍යෂ්ටිය කියන කොටස. කඩලැටයක් වාගේ. ඒ තරම් කුඩා ප්‍රදේශයක්. හරි එතකොට එහෙමනම් පරමාණුවේ මැද තියෙනවා න්‍යෂ්ටිය කියලා ප්‍රදේශයක් කියලා රදර්ෆර්ඩ් කියනවා. හරි alpha particles passed through the gaps. ඔන්න බලන්න දැන් අර කිරණ ගොඩක් ඒවා යනවා අනිත් පැත්තට න්‍යෂ්ටිය වැදුනොත් තමයි හැරිලා එන්නේ ආපහු. But the atomic theory wasn't complete just yet. In 1913, එතකොට another of Thomson's students by මේ ආකෘතිය තවදුරටත් දියුණු කරනවා නීල් බෝ කියන එක්කෙනා. නීල් බෝ කියනවා න්‍යෂ්ටියේ වටේට නිශ්චිත ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා ඔන්න අද දැන් අපි පිළිගන්න මතේ. පරමාණුවේ න්‍යෂ්ටිය කියලා තියෙනවා ප්‍රදේශයක් මැද මේකේ තියෙනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන අංශු. ඊට පස්සේ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් තියෙනවා කියලා මේගොල්ලෝ කියනවා ඔන්න ඔය විදියට. Able to jump from one level to another but not to exist in the space between. Right. එතකොට අපි ඉගෙන ගන්න මෙන්න මේ ආකෘතිය ළමයි. හරි. මේ තියෙන්නේ හරි මේ ආකෘතිය මුලින්ම ඉදිරිපත් කරන්නේ රදර්ෆර්ඩ්. ඊට පස්සේ රදර්ෆර්ඩ් මේක තව ටිකක් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය දියුණු කරනවා නීල් බෝ කියන එක්කෙනා. ඒකෙදි මේගොල්ලෝ කියනවා පරමාණුවේ මැද තියෙනවා න්‍යෂ්ටිය කියලා කුඩා ප්‍රදේශයක්. මේ තියෙන්නේ න්‍යෂ්ටිය මැද. මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය කියන ප්‍රදේශයේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන අංශු ගොනු වෙලා තියෙනවා. හරි ඊට පස්සේ න්‍යෂ්ටිය වටා විශාල ප්‍රදේශයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන සැරිසරමින් තියෙන. ඒ ප්‍රදේශේ. හරි. අපි මේව ලියාගමු ළමයි යටින්. පරමාණුවක් තුල උප පරමාණුක අංශු
උපපරමාණුක අංශු ඇති බව උපපරමාණුක අංශු ඇති බව උපපරමාණුක අංශු ගැන කියනවා අපි ඊළඟට උපපරමාණුක අංශු ඇති බව හඳුනා ගැනීමෙන් පසු උපපරමාණුක අංශු ඇති බව හඳුනා ගැනීමෙන් පසු ඒවා පරමාණුව තුල සකස් වී ඇති ආකාරය ඒවා පරමාණුව තුල සකස් වී ඇති ආකාරය පිළිබඳ සකස් වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා රදර්ෆර්ඩ් විසින් ඉහත ආකෘතිය ඉදිරිපත් කරන ලදී. ඉහත ආකෘතිය ඉදිරිපත් කරන ලදී. ඉහත ආකෘතිය ඉදිරිපත් කරන ලදී. ඊට අනුව පරමාණුව තුල එහි ස්කන්ධය ගොනු චූටියෙන් ලියන්න ළමයි ටිකක් තියෙනවා. එහි ස්කන්ධය ගොනු වූ න්‍යෂ්ටිය නැමැති කුඩා ප්‍රදේශයක් පවතී. න්‍යෂ්ටිය නැමැති කුඩා ප්‍රදේශයක් පවතී. ඒ තුල
ප්‍රෝටෝන හා නියුට්‍රෝන. ඒ තුල ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගොනු වී ඇති අතර න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. හරි. දැන් ලියන්න ඕනේ නැහැ මේක මතක තියාගන්න පුතේ මේ න්‍යෂ්ටිය කියන එක මුළු පරමාණුවත් එක්ක බලද්දී ඊටාම කුඩා ප්‍රදේශයක්. විද්‍යාඥයෝ මේක මෙහෙම සමාන කරනවා. ඒගොල්ලෝ කියනවා පරමාණුවක් කියන්නේ ෆුට්බෝල් පිට්ටනියක් විතර විශාල නම් ඒකේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ගොනු වෙලා තියෙන ප්‍රදේශයේ හරියට ඒ පිට්ටනිය මැද තියෙන කඩල ඇටයක් වාගේ කියලා. ඒතොර න්‍යෂ්ටිය කියන්නේ ඒ තරම් කුඩා ප්‍රදේශයක්. හැබැයි පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සැරිසරන ප්‍රදේශය ඊටාම විශාලයි. ඒතොර වර්තමානයේ විද්‍යාඥයෝ එහෙමයි පරමාණුව පැහැදිලි කරන්නේ. හරි. රයිට්. ඊට පස්සේ අපි බලමු උපපරමාණුක අංශු ගැන. මොනවද මේ උපපරමාණුක අංශු කියන්නේ? අපි කලිනුත් දැන් කතා කරා. පරමාණුවක් ඇතුලේ තියෙනවා ළමයි පරමාණුවටත් වඩා කුඩා අංශු. වර්තමානයේදී අංශු වර්ග 3ක් හොයාගෙන තියෙනවා. පරමාණුව ඇතුලේ තියෙන තවත් අංශු වර්ග 3ක් හොයාගෙන තියෙනවා. අපි ඒවට කියනවා උපපරමාණුක අංශු කියලා. මොනවද කියන්න මට උපපරමාණුක අංශු වර්ග 3? මොනවද උපපරමාණුක අංශු වර්ග 3? ප්‍රෝටෝන. ඔව් එකක් ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. අන්න ඒවා තමයි උපපරමාණුක අංශු වර්ග 3. එතකොට මේ ප්‍රෝටෝන මේ මුලින්ම හොයාගත්තු අංශුව තමයි ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝනේ හොයාගත්තේ ජේ.ජේ. තොම්සන් කියන එක්කෙනා. තොම්සන්. ප්‍රෝටෝනේ හොයාගත්තේ අර්නස්ට් රදර්ෆර්ඩ්. නියුට්‍රෝනේ හොයාගන්නවා ජේම්ස් චැඩ්වික් කියලා විද්‍යාඥයෙක්. ඒගොල්ලන්ගේ නම් ඕනේ නැහැ ඕගොල්ලන්ට. ජේම්ස් චැඩ්වික්. හරි? එතකොට මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගැන පොඩි විස්තරයක් තියෙනවා මෙතන බලන්න. ප්‍රෝටෝනේ පිහිටලා තියෙන්නේ ළමයි න්‍යෂ්ටිය ඇතුලේ. මේ තියෙන්නේ මේ රතු පාටට තියෙන්නේ ප්‍රෝටෝන. හැබැයි ප්‍රෝටෝන රතු පාටයි කියලා එහෙම හිතන්න එපා. ඒවා වර්ණයක් අපි දන්නේ නැහැ. ඒවා වර්ණයක් තියනවද නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. ප්‍රෝටෝන කියලා අංශු තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ. ඊළඟ අංශු වර්ගයේ නියුට්‍රෝන. නියුට්‍රෝනයක් තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ. මේ නිල් පාට තියෙන අංශු අපි දුමු නියුට්‍රෝන කියලා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ න්‍යෂ්ටිය වටා. මේ න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන සැරිසරමින් තියෙනවා. ඊළඟට තියෙනවා බලන්න ස්කන්ධය. ප්‍රෝටෝනයක ස්කන්ධය ඒකක 1යි කියලා ගන්නවා ළමයි. හැබැයි මේ ඒකකයේ කිලෝග්‍රෑම් ග්‍රෑම් නෙවෙයි. ඔයගොල්ලන්ට 10 පන්තිදී අපි ඉගෙන ගන්නවා පරමාණු වල ස්කන්ධයේ මනින ඒකකය. පරමාණු වල ස්කන්ධය ළමයි සාමාන්‍ය ඒකක වලින් මනින්න බෑ. හේතුව තමයි පරමාණු කියන්නේ ඇහැට පේන්නේ නැති ඉතාම කුඩා අංශු. ඒතර අපි සාමාන්‍යයෙන් මයින් ඒකක වලින් මේවා ස්කන්ධේ මයින්න බෑ. කොහොම හරි පරමාණුවක් මේ ප්‍රෝටෝනයක් ස්කන්ධේ 1යි කියලා ගන්නවා. ඒකක 1යි මොනවා හරි කවන්නේ. ඒතර නියුට්‍රෝන වලත් ස්කන්ධේ 1යි.
ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය කීයද? මේකේ තියෙන 1840න් එකයි. මොකක්ද ඒකේ තේරුම? 1840න් එක කියන එකේ තේරුම මොකක්ද? අර ඒකගේ 1840ට බෙදලා එක කොටසක්. ඔව් අපි හිතමු හරියටම හරි එහෙම තමා කරන්නේ. අපි හිතමු ප්‍රෝටෝනයක් දැන් කොමඩු ගෙඩියක් වාගේ කියලා. එහෙමනම් අපි මේ ප්‍රෝටෝනය කියන කොමඩු ගෙඩිය කෑලි 1840කට කැපුවොත් ඒ එක කොටසක් වාගේ තමයි ඉලෙක්ට්‍රෝනය. එතකොට ඉලෙක්ට්‍රෝනය එහෙමනම් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ ඊටාම කුඩා සැහැල්ලු අංශුවක්. ඊටාම කුඩා සැහැල්ලු අංශුවක්. ඒකින්ද අපි පරමාණු වල ස්කන්ධය බලද්දී ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය නොසලකා හරිනවා ළමයි. මොකද ඊටාම කුඩා නිසා. දැන් කොමඩු ගෙඩිය 1840කට කපලා එක කෑල්ලක් කියන්නේ හරියට කොමඩු ඇටයක් වගේ. ප්‍රෝටෝනයක් කොමඩු ගෙඩියක් විතර ඇති, ඉලෙක්ට්‍රෝනයක් කොමඩු ඇටයක් විතර ඇති. එහෙම බැලුවොත්. ඊට පස්සේ ආරෝපණය බලන්නකො ප්‍රෝටෝනයක ආරෝපණය ධන එකයි. ධන ආරෝපණයක් යාට තියෙන්නේ. නියුට්‍රෝනයක ආරෝපණයක් නැහැ. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ එකයි. එතකොට ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි කියන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපිත අංශු. ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ද ළමයි මේ බලන්න. දැන් මේකේ ඕගොල්ලෝ දන්නවා සූර්යාගෙන් අනිත් ග්‍රහලෝක ගැලවිලා යන්නේ නැහැ. හේතුව සූර්යා මේ ග්‍රහලෝක ටික ඇදගෙන ඉන්නේ. සූර්යා ග්‍රහලෝක ඇදගෙන ඉන්න බලය මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය ළමයි. ගුරුත්වාකර්ෂණ බලයෙන් ග්‍රහලෝක ටික අල්ලගෙන ඉන්නේ, ඇදගෙන ඉන්නේ, යන්න දෙන්නේ නැහැ. දැන් න්‍යෂ්ටියත් එහෙමයි. න්‍යෂ්ටිය ඍණ ධන ආරෝපිතයි. න්‍යෂ්ටිය ධන ආරෝපණේ තියෙන්නේ ඇයි? ප්‍රෝටෝන ධන ආරෝපණයනේ. එතන ප්‍රෝටෝන තියෙන්නේ න්‍යෂ්ටියේ. එහෙමනම් මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන වලින් න්‍යෂ්ටියේ වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇදගෙන ඉන්නවා යාට ළමයි. යන්න දෙන්නේ නැහැ එළියට. නේද? ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා චලනය වෙවි තියෙනවා. මේව කැරකි තියෙනවා ඉලෙක්ට්‍රෝන ටික. හරියටම මේක සූර්යයා වටා ග්‍රහලෝක කැරකිනවා වාගේම තමයි. නේ? හරි. එහෙමනම් ඔන්න ඔය විදිහට උපපරමාණුක අංශු වර්ග තුනක් තියෙනවා පරමාණු වල. අපි ඒවට කියනවා ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට ඒවා පිළිබඳ පොඩි විස්තරයක් මෙතන තියෙනවා. අපි චුට්ටක් උඩින් මෙහෙම ලියාගමු. මේව ලියන්න. පරමාණුවක් තුල ප්‍රෝටෝන නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන යනුවෙන් ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන යනුවෙන් ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන යනුවෙන් උපපරමාණුක අංශු වර්ග තුනක් උපපරමාණුක අංශු වර්ග තුනක් ඇති බව වර්තමානයේදී හඳුනාගෙන ඇත. වර්තමානයේදී හඳුනාගෙන ඇත. රයිට්. ඒ ගැන විස්තරේ තියෙනවා වගුව තුල. අපි ඒක කතා කරා. මොනවද ඒ විස්තර කියලා? රයිට්. ඊට පස්සේ අපි බලමු පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකක්ද?
පරමාණුක ක්‍රමාංකය. right. දැන් ඕගොල්ලෝ දන්නවා අපි අවඩ පරිසරයේ තියෙන හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ළමයි පරමාණු වලින්. ඒතර විවිධ මූලද්‍රව්‍ය පරමාණු අපි දන්නවා එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට ඕගොල්ලෝ දන්නවද ළමයි ආවර්තිතා වගුව කියලා එකක් දැකලා තියෙනවද? මම ඕගොල්ලන්ට දුන්නා මං හිතන්නේ. ඔව් සර්. අපේ පන්තියේ තිබිලා දුන්නා නේද ලොකු කොලයක්? ඔව් සර්. right. අන්න ආවර්තිතා වගුව. එතකොට ඔය ආවර්තිතා වගුවෙන් සරලම මූලද ඕක දැන් තියෙනවා 118ම. ඕකෙන් අපි ඉගෙන ගන්නවා සරලම මූලද්‍රව්‍ය 20 ගැන. 10 පන්ති ඕගොල්ලන්ට තියෙනවා මේ ටික පාඩම් කරගන්න. මෙන්න මෙහෙම. සෙල්ලාම තියෙනවා හයිඩ්‍රජන්. ඊට පස්සේ හීලියම් තියෙනවා අර පැත්තේ මම ඒවා පස්සේ ලියනවා. ලිතියම්, බෙරිලියම්, Be beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon. මෙතන උඩ හීලියම් ඉන්නවා. ඊට පස්සේ sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. මෙන්න මේ ටික අපිට ඉගෙන ගන්න තියෙනවා 10 පන්තියේදී. අපි මේකට කියන්නේ ආවර්තිතා වගුව. දැන් ආවර්තිතා වගුවේ ළමයි හයිඩ්‍රජන් තමයි ඉස්සෙල්ලාම ඉන්නේ. පළවෙනි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්. සර් අපිට පේන්නේ නැහැ. බෝඩ් එක පේන්නේ නැද්ද? මොකද්ද මෙච්චරලා බලන් හිටියේ එතකොට? ටියුට් එක දිහාද බලන් හිටියේ මෙච්චරලා ළමයි? ඔව් සර්. නෑ සර් අර සර් පේන ඒකෙන් බලන් හිටියේ. එහෙමද උනේ? හරි නේද? දැන් පේනවනේ? දැන් බෝඩ් එක පේනවද? ඔව් සර්. right හරි. එතකොට මේ තියෙන්නේ අපි 10 පන්තියේදී ඉගෙන ගන්න සරලම මූලද්‍රව්‍ය 20. අපි මේකට කියනවා ආවර්තිතා වගුව කියලා. දැන් මේකේ හයිඩ්‍රජන් තියෙනවා ඉස්සෙල්ලාම. දැන් එතකොට හයිඩ්‍රජන් හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු වලින්. මෙයා වායුවක්. ඊට පස්සේ අපි ගත්තොත් හීලියම් කියන්නේත් වායුවක්. හැබැයි හීලියම් වායුව හැදිලා තියෙන්නේ හීලියම් පරමාණු වලින්. එතකොට මේ පරමාණු දෙකේ වෙනස මොකද්ද? මොකද්ද මේකේ වෙනස? ළමයි මෙහෙමයි ඔන්න බලාගන්න. අපි හයිඩ්‍රජන් පරමාණුවක් ගත්තොත් දැන් අපි දන්නවා හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටිය කියලා එකක් තියෙනවා. ඒතර මෙයාගේ න්‍යෂ්ටියේ මේව තියෙනවා. න්‍යෂ්ටිය වටා තියෙනවා මේව ඉලෙක්ට්‍රෝන යන මාර්ගය. එතකොට මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් කොහොම න්‍යෂ්ටිය වටේට යනවා. ඒ වගේම මෙයාගේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන එකක් ඉන්නවා. මේ මන් නිල් පාටින් ලකුණු කරලා තියෙන්නේ ওই විදිහට මේ ප්‍රෝටෝනේ. ඊට පස්සේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ. දැන් මේ තමයි හයිඩ්‍රජන් පරමාණුවේ ස්වභාවය.
අපි ගත්තොත් හීලියම් පරමාණුවක්. එයා මීට වැඩිය වෙනස්. එයා මෙහෙමයි. හීලියම් පරමාණුවේ තියෙනවා ළමයි න්‍යෂ්ටිය. මේ විදිහට. එයාගේ වටේටත් තියෙනවා ඉලෙක්ට්‍රෝන යන ගමන් මාර්ගය. හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. මෙන්න එකක් මෙන්න. කවචේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. ඒ වගේම හීලියම්ගේ ප්‍රෝටෝන දෙකකුයි නියුට්‍රෝන දෙකකුයි ඉන්නවා. හරි අපි අනිමු ප්‍රෝටෝන දෙක ඔන්න නිල් පාටින් මම අදිනවා. 1යි 2යි. මෙයාගේ තියෙනවා නියුට්‍රෝන දෙක. ඔන්න මම කොළ පාටින් යන්නේ නියුට්‍රෝනේ කියන අංශය. ඔන්න වෙනස. දැන් එතකොට හයිඩ්‍රජන්ගේ තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන එකක් විතරයි. හැබැයි හීලියම්ගේ ප්‍රෝටෝන දෙකක් ඉන්නවා ළමයි. කවදාවත් කිසිම හීලියම් පරමාණුවක ප්‍රෝටෝන එකක් හෝ නැත්නම් ප්‍රෝටෝන 3ක් හරි 3කට වඩා වැඩි ගාණක් හරි එහෙම ඉන්නේ නැහැ. ප්‍රෝටෝන දෙකම තමයි ළමයි. ප්‍රෝටෝන දෙකක් ඉන්නවා නම් අපි එයාට කියන්නේ හීලියම්. එයා වෙන කවුරුවක්ම නෙවෙයි. හීලියම් විතරමයි. අනික් අංශු එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. වෙන වෙලාවල් තියෙනවා ළමයි. ඉලෙක්ට්‍රෝන වෙනස් වෙනවා. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් ඇතුලේ ප්‍රෝටෝන එකක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම හයිඩ්‍රජන් පරමාණුවක්මයි. වෙන කවුරුත් අල්මාරිය අදිනවා. අපුතේ මොකද්ද? නෙත්සරද මොකද්ද උනේ කියන්න? සර් මම නෙමෙයි. ඇහෙන්නේ නැත්නම් මොකද කියන පාරමී නේද ඔන් කරේ? ගැටලුවක් නම් අහන්න. නෑ සර්. හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි එතකොට මේ ඔන්න ඕකයි පරමාණු වල තියෙන වෙනස. හරි අපි ගත්තොත් හයිඩ්‍රජන් පරමාණුවක් මේ ලෝකේ තියෙන හැම හයිඩ්‍රජන් පරමාණුවක ළමයි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන එකක්මයි. එතකොට න්‍යෂ්ටියේ ප්‍රෝටෝන එකක් තියෙන පරමාණුවක් හම්බ වුණොත් ඒ හයිඩ්‍රජන්ම තමයි වෙන කවුරුවත්ම නෙවෙයි. දැන් මේ ආවර්තිතාවකුයි මේ මූලද්‍රව්‍ය දාලා තියෙන්නේ මෙන්න මේ න්‍යෂ්ටියේ ඉන්න මේ ප්‍රෝටෝන ගණන අණුව. පළවෙනියට දාලා ඉන්නේ හයිඩ්‍රජන් ප්‍රෝටෝන 1යි. දෙවනියට දාලා ඉන්නේ හීලියම්ගේ ප්‍රෝටෝන 2යි. තුන්වෙනියට දාලා ඉන්න ලිතියම්ගේ ප්‍රෝටෝන 3යි. මේ හතරවෙනියා බෙරිලියම් නේද? එතකොට මෙයාගේ එහෙනම් ප්‍රෝටෝන කීයක් තියෙන්න ඕනද? හතරක්. බෙරිලියම්ගේ 4යි. බෝරෝන්ගේ එහෙමනම් ප්‍රෝටෝන කීයක් තියෙන්න ඕනද? 5යි. කාබන්ගේ ප්‍රෝටෝන 6යි. නේද? ඒවනම් මෙන්න මේ සිලිකන්ගේ කීයක් තියෙන්න ඕනද? මේ මෙයාගේ ගැනගෙන එන්න 6යි. ඊට පස්සේ 7යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි, 13යි. කීයක් ඕනද? 14යි. සිලිකන්ගේ 14යි ළමයි. ඒවනම් අන්නේ ප්‍රෝටෝන ගානට ළමයි අපි කියනවා නම. මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා. පරමාණුක ක්‍රමාංකයේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවකට අනන්‍යාගයක් අනන්‍ය කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඇලුමිනියම් පරමාණුවක් නම් පරමාණු ක්‍රමාංකය 13ම තමයි. ඒ කියන්නේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයක් තියෙනවද යාගේ? ඇලුමිනියම්ගේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? කෝ? සිලිකන් 14ක් තියෙනවා නම් ඇලුමිනියම්ගේ කීයද? 13යි. 13යි ඊට කලින් එක්කෙනානේ. නේද? එතකොට මෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා.
ඒක අපි සංකේතවත් කරනවා Z වලින්. Z. right. අපි මෙහෙම ලියාගමු. පරමාණු ක්‍රමාංකය කියන එක මෙහෙම ලියාගන්න. යම් මූලද්‍රව්‍ය පරමාණුවක යම් මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව එහි පරමාණුක ක්‍රමාංකය ලෙස හැඳින්වේ. එහි පරමාණුක ක්‍රමාංකය ලෙස හැඳින්වේ. පරමාණුක ක්‍රමාංකය ඔකයන් මේ නාස්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව එහි පරමාණුක ක්‍රමාංකය නම් වේ. එහි පරමාණුක ක්‍රමාංකය නම් වේ. ඊට පස්සේ පරමාණුක ක්‍රමාංකය යම් මූලද්‍රව්‍යයක් සඳහා අනන්‍ය වූ අගයකි. යම් මූලද්‍රව්‍යයක් සඳහා අනන්‍ය වූ අගයකි. අනන්‍ය කියන්නේ ළමයි වෙනස් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් කාබන් නම් පරමාණු ක්‍රමාංකය 6ම තමයි. ඒතර අනන්‍ය අගයක් කියන්නේ ඒකයි. යම් මූලද්‍රව්‍ය පරමාණුවක් සඳහා අනන්‍ය අගයකි. පරමාණුක ක්‍රමාංකයේ Z මගින් සංකේතවත් කෙරේ. පරමාණුක ක්‍රමාංකය Z මගින් සංකේතවත් කෙරේ. හරි. right. බලන්න වගුව. Z මගින් සංකේතවත් කෙරේ. Z මගින් සංකේතවත් කෙරේ. ඔයගොල්ලන්ගේ වගුවේ ළමයි මෙන්න මේ විදියට ලියා ගන්න මේ ටික. මූලද්‍රව්‍ය උඩින්ම මූලද්‍රව්‍ය කියලා ලියන්න ප්‍රෝටෝන සංඛ්‍යාව ඉස්සෙල්ලා මේක බලන්නකෝ. ප්‍රෝටෝන සංඛ්‍යාව, ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, පරමාණුක ක්‍රමාංකය. බලන්න කාබන් මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන 6ක් තියෙනවා. එතකොට පරමාණු ක්‍රමාංකය 6යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝනත් 6යි ළමයි. බලන්න හැමතිස්සෙම උදාසීන පරමාණුවක් ගත්තොත් ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. ඔගොල්ලෝ දැනට මතක තියාගන්න පරමාණුවක ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි සමාන ගානක් තියෙනවා කියලා. 10 පන්තියේදී අපි වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. වෙනස් වෙන වෙලාවක් තියෙනවා ළමයි. ඉලෙක්ට්‍රෝන ගාන අඩු වැඩි වෙන අවස්ථා තියෙනවා. ඒවා අපි 10 දී ඉගෙන ගන්න. හරි? දැනට මතක තියාගන්න ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි සමානයි. හරි. ඊට පස්සේ නයිට්‍රජන් වල ප්‍රෝටෝන 7යි ඉලෙක්ට්‍රෝන 7යි පරමාණු ක්‍රමාංකයත් 7යි.
රයිට් මේ ටික ලියාගමු වගුවේ. ඉක්මනින් ලියාගෙන මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. ඉවරයි. ඔව් සර්. හරි සර්. හරි. ඉවරයිද හැමෝම? තව ලියන අය ඉන්නවද?
right එවනම් අපි බලමු ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. දැන් එතකොට ළමයි අපි දැන් කලින් මම කිව්වා මෙහෙම එකක් ඕගොල්ලන්ට මතක ඇති මේ පිටියුට් එකට ආයසරයක් ආවොත් වගුවක් තියෙනවා අපේ මේ බලන්න මෙහෙම. දැන් මං ඊළඟට මේ හීලියම් පරමාණුවක ස්කන්ධය බලන්න යනවා. හීලියම් පරමාණුවක ස්කන්ධය බලන්න යනවා. ඒතොර හීලියම් පරමාණුවක මොනවද තියෙන අංශු? මේ නිල් පාටින් තියෙන ප්‍රෝටෝනනේ. ප්‍රෝටෝන දෙකක් තියෙනවා. නේද? ප්‍රෝටෝන දෙකයි. මං කිව්වේ ප්‍රෝටෝනයක් අපි හිතමු කොමඩු ගෙඩියක් වගේ. නේද? එහෙමනම් දැන් අපි හීලියම් පරමාණුවේ ස්කන්ධය බලන්න යන්නේ. හීලියම් පරමාණුවේ ස්කන්ධය. එතකොට අපි කිව්වා ප්‍රෝටෝනයක් සාපේක්ෂව මේක කියන දෙයක්. ඉලෙක්ට්‍රෝනයකට සාපේක්ෂව ප්‍රෝටෝනේ කොමුඩු ගෙඩියක් වාගේ. ඉලෙක්ට්‍රෝනේ කොමුඩු බීජයක් ඇටයක් වාගේ. එතකොට එහෙමනම් ඔන්න දැන් කොමුඩු ගෙඩි දෙකක් තියෙනවා හීලියම් පරමාණු. නේද? එහෙමනම් මම හීලියම් වල මුළු ස්කන්ධය බලන්න දැන් එකතු වෙන්න ඕනේ ඔන්න ප්‍රෝටෝන දෙකයි නේ කියන්නේ කොමුඩු දෙකයි. ඊට පස්සේ නියුට්‍රෝනක් දෙකක් ඉන්නවා. නියුට්‍රෝන එකේ ස්කන්ධයත් අපි එකයි කියලා සලකන්නේ. එහෙමනම් නියුට්‍රෝන දෙක කියන්නේ කොමුඩු දෙකක්. එහෙමනම් ඔන්න නියුට්‍රෝනයට තව දානවා තරාදියට කොමුඩු දෙකක්. ඊට පස්සේ තව ඉලෙක්ට්‍රෝන දෙකකුත් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන දෙකට ළමයි මොනවද දාන්නේ? ඉලෙක්ට්‍රෝනයක් කොමුඩු බීජයක් වාගේනේ. නේද? එහෙමනම් දානවා අපි මොනවද? කොමඩු බීජ දෙක. දැන් මේ මුළු ටිකේ ස්කන්ධය තමයි හීලියම් පරමාණු ස්කන්ධයේ විදියට සලකන්නේ. එහෙම නෙවෙන්නේ ඉතින්. නේද? එතකොට බලන්න හීලියම් පරමාණුවේ ස්කන්ධය හරියට මෙන්න මේ වාගේ. කොමඩු ගෙඩි 4යි කොමඩු බීජ 2යි. දැන් මං අහන්නේ ළමයි මේ හීලියම් පරමාණුවේ මුළු ස්කන්ධය ගත්තාම කොමඩු බීජ දෙකේ ස්කන්ධය අපිට ගණන් ගන්න බැරි තරම් චූටි ස්කන්ධයක් නේද? කොමඩු ගෙඩි 4ක් එක්ක. මං කියන දේ පැහැදිලිද ඕගොල්ලන්ට? ළමයි. ඔව් එතකොට එහෙමනම් අපි පරමාණු වල ස්කන්ධය මනිද්දී ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය සලකන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය නොගිනිය හැකි තරම් කුඩායි. ඒක නිසා අපි පරමාණුවක ස්කන්ධයේ මනිද්දි සලකන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය විතරයි. එතකොට අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ළමයි න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. න්‍යෂ්ටිය ඇතුලේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. ඒක අපි ඉසෙඩ් අකුරෙන් සංකේතවත් කරනවා. එහෙමනම් දැන් හීලියම් පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය ළමයි කීයක් වෙනවද? 4ක් වෙනවා. ප්‍රෝටෝන 2යි නියුට්‍රෝන 2යි නෙමෙයි තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුලේ. නිල් පාට තියෙන ප්‍රෝටෝන 2, කොළ පාට තියෙන්නේ නියුට්‍රෝන 2. එතකොට මුළු ස්කන්ධ ක්‍රමාංකය 4යි. හරි? රයිට් ලියන්න මේව. පරමාණුවක න්‍යෂ්ටිය තුල අඩංගු ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනයේ එකතුව
ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනයේ එකතුව එහි ස්කන්ධ ක්‍රමාංකය ලෙස හැඳින්වේ. එහි ස්කන්ධ ක්‍රමාංකය ලෙස හැඳින්වේ. මෙය කැපිටල් A අකුර ළමයි. A මගින් සංකේතවත් කරනු ලැබේ. A මගින් සංකේතවත් කරනු ලැබේ. right. හරි. මෙන්න මේ වගුව සම්පූර්ණ කරගන්න. ඕගොල්ලන්ගේ තියෙනවා වගුවක් ස්කන්ධ ක්‍රමාංකයේ වගුව. ඒකට මෙන්න මේ වගුව සටහන් කරගන්න. බලන්න. නයිට්‍රජන් වල ප්‍රෝටෝන 7කුයි නියුට්‍රෝන 7කුයි තියෙනවා. එතකොට අපි ස්කන්ධ ක්‍රමාංකයේ මේ දෙකේ එකතුව 14යි. නේද මේ විදියට. සෝඩියම් වල ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි. එතකොට ස්කන්ධ ක්‍රමාංකය අපි 23යි. මේ දෙකේ එකතුව 11යි 12යි 23යි. ක්ලෝරින් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 17යි නියුට්‍රෝන සංඛ්‍යාව 18යි. මේ දෙකේ එකතුව 35යි. එතකොට ස්කන්ධ ක්‍රමාංකය 35යි. එහෙමයි වෙන්නේ. හරි. අපි ඉක්මනින් මේක ලියාගමු ළමයි. මොකද්ද ඔක ඔච්චර බලන්න තියෙන්නේ? ඔක ඔච්චර මොනවද බලන්න තියෙන්නේ? හරි සර්. හරි සර්. ඉවරද ළමයි? ඔව්. ඔව් සර්. ඔව් සර්. හරි නේද?
right එවනම් අපි ඉතිරි ටික පරමාණුවක් සම්මතාකාරයට ලියා දැක්වීම කියන තැන ඉඳන් අපි ලබන සතියේ කතා කරමු. හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අපි නවත්වමු පන්තිය පුතේ දැන්. හරි. සර් අද ගණිතයේ පන්තියේ වීඩියෝ එක දාන්න පුළුවන්ද? හරි මං හෙට උදේ දානවා ඈ. හරි.